And now, live at 6:50. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් රටම ඉල්ලන අපේ ස්වර්ණ වාහිනී ශ්‍රී ලාංකේය අභිමානය සමගින් අදත් සවස 6:50 live at 6:50 සමගින් ඔබ හමු වන මම නදීක කරුණානායක. සුබ සන්ධ්‍යාවක් චවිකා. සුබ සන්ධ්‍යාවක් නදීක. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් අපි සූදානම් ගෙවුණු පැය 24 තුල වාර්තා වුණු වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. අපි මුලින්ම සූදානම් වෙන්නේ අද දවසේදී වැඩිම කතා බහකට ලක් වුණු පුවත පිළිබඳ තොරතුරු ඔබට කියන්නයි. ඔව්චවික දැන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී මැතිවරණ පෙත්සම් නිෂ්ප්‍රභ වීමත් සමග දැන් මුළු රටේම අවධානය යොමු වෙලා තියෙන්නේ මැතිවරණය පවත්වන්නේ කවද්ද කියන කාරණාව ගැන. ඕනදික දැන් මැතිවරණ කොමිසම තමයි ඉදිරි මහ මැතිවරණයේ කටයුතු පිළිබඳව තීරණය කරන්නේ. ඒ වගේම ජූනි 8 වෙනිදා. ඒ කියන්නේ ලබන සඳුදා තමයි මැතිවරණය පවත්වන දිනය හරියටම තීරණය කරන්නේ. අද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියා. අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණය පැවැත්වීමේ දිනය සහ ඒට අදාළ ව්‍යවස්ථාපක දැන්වීම නිකුත් කිරීමේ කටයුතු පසු ලබන සතියේ සඳුදා පැවැත්වෙන කමිෂන් රබා රැස්වීමේදී තීරණය කරනවා. අද කමිෂන් සභාව රැස් වුණා. සෞඛ්‍ය උපදෙස් පිළිබඳව තමයි සාකච්ඡා කරේ. ඒට අමතරව ඡන්ද ගණන් කිරීම, ඡන්ද පැවැත්වීම පිළිබඳ යනාදී කටයුතු පිළිබඳවත් අපි සාකච්ඡා කරා. අපි 8 වෙනි දින ඡන්ද විමසීමට අදාළ ව්‍යවස්ථාපිත කටයුතු ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ඡන්ද විමසීමේ වෙනදා නොකරපු දෙයක් කරනවා. අපි හැම ඡන්ද මධ්‍යස්ථානයකම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් අනියුක්ත කිරීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුක්ත කාර්ය මණ්ඩලයට අපි තපෑලෙන් ඡන්දය දීමට අයදුම් කරන ලෙස ඉල්ලා තියෙනවා. ඒකම අපි මේ වෙලාවේ ඉල්ලා සිටින කැමැති මහ ජනතාවගේ දැන් නඩු තීන්දුව ලැබුණයි ඡන්ද විමසීම තියන්න යෝජිතයි කියලා වසංගතයේ අවසන් කියලා හිතන්නට එපා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දෙන ලද නිකුත් කරන ලද උපදෙස් වලට අනුකූලව ක්‍රියා කරමින් ඒ සීමා කිරීම වලට යටත්ව ක්‍රියා කරන්න ලෙස අපි ඉල්ලා සිටිනවා. මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරන්නේ වසංගතය සමාජගත වීම කමිෂන් සභාවේ ඡන්ද විමසීමෙන් කෙරුණ බවට කිසිදු ආකාරයක ඉඩක් නොලැබෙන පරිදි. අපේ තේමාව COVID-19ට පරාජය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය. පාතාලය සහ මද්‍රව්‍ය මර්ධනය කරන්න රජය ගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්නවා. ඔබට මතක ඇති චවික පසුගිය දවස්වල මාලිගාවත ලක්සඳ සෙවන නිවාස සංකීර්ණ, ඒ වගේම මොරටුව සොයිසපුර, ඒ වගේම වැලිගම මිරිස්ස කියන පැතිවල වෙඩි තැබීම් සිද්ධ වුණා. මේ වෙඩි තැබීම් වලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක් ගත වුණු පැය 24 තුල විශේෂ කාර්යබලකාය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ විදිහට පාතාලකලි සමාජිකින්ගේ වෙඩි ප්‍රහාර වලට ගොදුරු වුණු වෙළඳසැල තුලයි අප මේ රැඳී සිටින්නේ. ඔබ CCTV දර්ශන ඔස්සේ දුටු පසුගිය 19 වනදා මෙම වෙළඳසැලට පැමිණි පුද්ගලින් මෙම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකුට තමයි තියුණු ආයුධකින් පහර දුන්නේ. එම පහර දීමෙන් පසුව දින 10කට පසුව තමයි T56 වර්ගයේ ගිනි අවි රැගෙන මෝටර් රථයකින් තවත් සන්නද්ධ කණ්ඩායමක් මෙම වෙළඳසැල ඉදිරිපිටට පැමිණියේ. එහිදී ඔවුන් T56 වර්ගයේ ගිනි අවි භාවිතා කරමින් මෙම වෙළඳසැලට තවත් වෙඩි ප්‍රහාර මාලාවක් කෙල ඉන් මෙම වෙළඳසැලට දැඩි අලාභහානි සිදු වුණා. ඔබට පෙනෙන ඇති T56 වර්ගයේ ගිනි අවි භාවිතා කරමින් එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ මෙම වීදුරුවට අලාභහානි සිදුව තිබෙන ආකාරය මෙම වීදුරුවට පමණක් නොමේ මෙම වෙළඳසැලෙහි දේපළවලටද එම ප්‍රහාර හමුවේ අලාභහානි සිදු වුණා. මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් පසුගිය දින දෙකේ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඒ 37 හැවිරිදි ඩිලාන් සිගේරා, ජනිත් හෂාන් නොහොත් කොණ්ඩ ජනිත් සහ ඉන්දික රොෂාන් නොහොත් රෝසා නමින් හඳුන්වන සැකකරුවන්. පොලිස් විශේෂකාර බලකාය අද දවස පුරාම රත්මලාන ගල්කිස්සාදී ප්‍රදේශවල විශේෂ මෙහෙයුම් දියත් කළා. ඔබට පෙනෙන ඇති මෙන්න මේ විදිහට තමයි පොලිස් විශේෂකාර බලකා සෙබළුන් මාර්ගයේ ගමන් ගන්න රථ වාහන පරීක්ෂා කරමින් සැකකටයුතු පුද්ගලයන් පරීක්ෂා කිරීමේ කටයුතු වල නිරත වුණේ. ඒ අනුව අද දවස පුරා සිදු කළ මෙහෙයුමකදී මෙම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර බලකා සෙබළුන්ට හැකියාව ලැබුණා. මේ අතර මාලිගාවත්ත ලක්සඳ සෙවන නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා.
ඊට අමතරව මාතර මිරිස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දානම් ඇත්තාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුද අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර බලකාය අද කටයුතු කළා. චමික ඔබට මතක ඇති 2016 දී ආందోලනාත්මක රියානුතුරක් සිද්ධ වුණා වැලිකඩ පැත්තේ. හිටපු අමාත්‍ය පාර්ශ්ව චම්පික රණවක මහතා සම්බන්ධ බව කියන මේ රියානුතුරේදී ව්‍යාජ තොරතුරු නිර්මාණය කළ බවට චෝදනා ලබමින් හිටපු වැලිකඩ පොලිස් ස්ථානාධිපතිතුමා අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඒ වගේම තමයි නදීක ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාත් අද දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට පැමිණියා. 2016 වසරේදී හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා සම්බන්ධ බව කියන රිය අනතුරට අදාළ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල මහතාට චෝදනා එල්ලවීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාශයට උපදෙස් ලබා දුන්නේ පහුගිය පළවෙනිදා. ඒ අනුව සැකකාර සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ටාශය කර තිබූ ඉල්ලීම සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රකාශයට පත් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 33 සහ 34 වගන්තිය යටතේ පොලිසිය ඉල්ලා සිටින ආකාරයට වරෙන්තුවක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි. කෙසේ වෙතත් යුක්තිය ඉටු කරනු වසන් අදාළ සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නොතිසි නිකුත් කළා. ඒ අනුව එම නොතිසි නියෝගයේ සැකකරුවන්ට බහර දීමටත් පෙර අද දිනේම වැලිකඩ පොලිසිය හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල මහතා නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට බහර වුණා. එහිදී කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු විමර්ශනවලට බාධා සිදු කළ හැකි බවට සෑහීමකට පත්විය හැකි කරුණු මෙතෙක් අනාවරණය වී නොමැති හේයින් අස්මඩල මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළා. මේ අතර ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ලබා දීමට පැමිණියා. ඉන්දියාවේ මේ වෙනකොට COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2කටත් වැඩි. ඒ තරමටම ඉන්දියාවේ මේ වෙනකොට COVID-19 රෝගීන් ව්‍යාප්ත වෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම තමයි මේ රෝගයෙන් බේරෙන්න කියලා හිතාගෙන දෙන්නෙක් ඉන්දියාවේ ඉඳලා ලංකාවට හොරපාරෙන් මෑවිත්. ඉන්දියාවේ තමිල්නාඩු කොයිම්බතුර් ප්‍රදේශයේ සිට බෝට්ටුවකින් දිවයිනට පැමිණි බව කියන 33 හැවිරිදි පියෙක් සහ 8 හැවිරිදි දියණියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාව තුළ පැතිර යන COVID-19 රෝගයට බියෙන් මෙරටට පැමිණ ඇති බවයි ඔහු පොලිසියට සඳහන් කර තිබෙන්නේ. සෞඛ්‍ය නියමයන්ට අනුකූල නොවන ලෙස ගාල්ල යක්කලමුල්ලේ පැවති විවාහ මංගල උත්සවයක්ද ඊයේ සෞඛ්‍ය අංශ සහ පොලිසිය වැටළුවා. මේ අතර මෙරටින් වාර්තා වී ඇති COVID-19 රෝගීන් 1710 දෙනාගෙන් 863 දෙනෙක් දිවයිනේ රෝහල් 11ක ප්‍රතිකාර ලබනවා. ඊයේ වාර්තා වූ රෝගීන් 40 දෙනාගෙන් 32 දෙනෙකුම විදේශ රටවල සිට දිවයිනට පැමිණි පුද්ගලයින්. කොරෝනා වෛරසයේ ලෝක ව්‍යාප්තිය පිළිබඳව ඔබ දැනුවත් කරන්නටයි මේ සූදානම. නදීක. ඔව් චවික දැන් අපි පසුගිය කාලය තුල වැඩිපුරම කතා කළේ මේ ඇමරිකාව පිළිබඳව. මොකද කොරෝනා ව්‍යාප්තියේ ඉහළම තැනකට ඇමරිකාව පැමිණියා. හැබැයි දැන් ඇමරිකාව පුරා මේ විරෝධතා ව්‍යාපාර පටන් ගන්න. දැන් මේක නිසා ඇමරිකාවේ තත්ත්වය මීට වඩා දරුණු වෙන්න පුළුවන් අනාගතයේදී. ඕනදික ඔබ සඳහන් කළ හරියටම හරි. මේ විරෝධතාවලට එක්ව සිටි පුද්ගලයෙකු කොරෝනා වෛරසයේ ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉදිරියේදී ඇමරිකාව තුළ ගැටලුකාරී තත්වයකට පත් වෙන්න පුළුවන් කියලා තමයි සෞඛ්‍ය බලධාරීන් කියන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොවපුරා ආසාදිතයින් අතර තවමත් වැඩිම ව්‍යාප්තියක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. මේ අතර ලොවපුරා මහත් ආන්දෝලනයකට තුරුදුන් ඇමරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පා සතියක් පුරා එරට දියත් කෙරෙන උද්ඝෝෂණ අතරතුර ඊට එක් වූ විරෝධතාකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇති බව අද අනාවරණය වුණා. මේ අතර මෙම කළු ජාතිකයාගේ මරණයට විරෝධය පා අදත් ඇමරිකාවේ නිව්යෝක්, වොෂින්ටන්, ලොස් ඇන්ජලිස් ඇතුළු ප්‍රදේශ රැසක විරෝධතා දියත් කර තිබුණා. මෙම විරෝධතා සඳහා සහය පළ කරමින් ෆ්ලොයිඩ්ගේ 6 හැවිරිදි දියණිය සහ සහකාරියද අද මුල්වරට මාධ්‍ය හමුවේ පෙනී සිටීම වඩාත් කැපී පෙනුණා. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට එරෙහිව ඇමරිකාව තුළ දියත් කර ඇති මේ විරෝධතාවලට සහය පළ කරමින් බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු ලොව බොහෝ රටවල්ද තවදුරටත් විවිධ උද්ඝෝෂණ දියත් කරමින් සිටින බව අදත් වාර්තා වුණා. මේ අතර කොරෝනා වෛරසයෙන් මුළු ලොවම පීඩාවට පත්ව සිටින මොහොතක තවත් මාරාන්තික වසංගතයක් වන ඉබෝලා වෛරසය හිස ඔසවා ඇති බව කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වනවා. මීට වසර කිහිපයකට පෙර අප්‍රිකානු කලාපයම මහත් බිහිතියකට පත් කළ මේ ඉබෝලා වෛරසය වැළඳීමෙන් පසුගියදා කොංගෝහි 5 දෙනෙකු මිය ගොස් ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළා.
මේ තමයි අද දවසේදී වාර්තා වුණු වැදගත් සිදුවීම්. මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සමගින් දවසේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් එට් සමගින් අපි නැවතත් හමු වෙමු. සුබ රාත්‍රියක්.